right ආයිබෝවන් ළමයිනේ පුතේ දුවේ අපි අද කතා කරන්න ලෑස්ති පුරවැසි අධ්‍යාපනයේ පාඩමක්. අපි ගිය සතියේ කතා කරා ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද කියලා. අද අපි කතා කරනවා තව පාඩමක්. තව ප්‍රශ්නයක් කතා කරනවා. ඒ තමයි නීති යන කුමක්ද හඳුන්වා එහි ගුණාංග පැහැදිලි කරන්න කියලා ප්‍රශ්නයක් කරනවා. හරි. පුතාලා දුවලා ප්‍රශ්නේ ලියා ගන්න. නීති යන කුමක්ද හඳුන්වා එහි ගුණාංග පැහැදිලි කරන්න. right නීති යන කුමක්ද හඳුන්වා එහි ගුණාංග පැහැදිලි කරන්න. හරි අහගන්නකෝ පුතාලා දැන් නීතිය කියන්නේ මොකක්ද? අංකයකට අපි කියන්නේ නේ. ඔයාලා නීතිය වලට හරිය අකමැති නේද? පෝස එපා වෙනවා ගෙදර නීති දාලා තියෙන නම් මනම් එහෙම ගොඩක් තියෙනවනේ අදහසක් ඔබේ. හරි. නීතිය කියන්නේ මොකක්ද? ඔබ අහගෙන ඉන්නකෝ. සංවිධිත සමාජ ක්‍රමයක් පාලනය කිරීම උදෙසා රජයේ අධිකාරී බලය පදනම් කොටගෙන පනවා ඇති රෙගුලාසි මාලාව නීති නම් වේ. හරි. සංවිධිත සමාජ ක්‍රමයක් පාලනය කිරීම උදෙසා රජයේ අධිකාරී බලය පදනම් කොටගෙන පනවා ඇති රෙගුලාසි මාලාව නීති නම් වේ. ඒ කියන්නේ මොකක්ද පුතා? සංවිධිත සමාජ ක්‍රමයක්. ඒ කියන්නේ හොඳට හැදුණු සමාජයක්. නිකන් ගෝත්‍රික සමාජ නෙවෙයි හොඳේ. හොඳට හැදුණු සමාජයක්. සංවිධිත සමාජයක් පාලනය කිරීම උදෙසා කොන්ට්‍රෝල් කරන්න, පාලනය කරන්න රජයේ අධිකාරී බලය පදනම් කරගෙන මොකද කියලා තියෙන්නේ? රජයේ අධිකාරී බලය. හරි. රජයේ අධිකාරී බලයෙන් පනවන ලද රෙගුලාසි මාලාව තමයිලු නීති මාලාව. පැහැදිලිද? පාඩම් කරගමු. සංවිධිත සමාජ ක්‍රමයක් පාලනය කිරීම උදෙසා රජයේ අධිකාරී බලය පදනම් කොටගෙන පනවා ඇති රෙගුලාසි මාලාව නීති නම් වේ. හරි. පාසලේදී නම් අපි ළමයාත් එක්කව පාඩම් කළා තමයි වැඩේ ඉවර කරන්නේ. රයිට් අපිට එච්චර වෙලාවක් නැහැනේ. ඒ නිසා මතක තියාගන්න නම් නීතිය කියන්නේ මොකද්ද? සංවිධිත සමාජය පාලනය කිරීම උදෙසා රජයේ අධිකාරී බලය පදනම් කොටගෙන පනවා ඇති රෙගුලාසි මාලාව නීති නම් වේ. ඔන්න නීතිය කියලා කියන්නේ ඕකට. හරි. රයිට්. දැන් අපි කතා කරන්න ඕන නීතියේ ගුණාංග ගැන. නීතියේ ගුණාංග. නීතියේ තියෙන ලක්ෂණ මොනවද? ළමයි මේ ආන්නකෝ. දැන් අපි කියමු කවුරු හරි කෙනෙක් හරි අපි කියමු දෙව්මිනි. දෙව්මිනි ගෙදර තියෙන කුඹුක් ගහක් කපනවා. හරි. ගෙදර තියෙන කුඹුක් ගහක් කපනවා. කැපුවට පස්සේ පොලිසියෙන් එනවා. පොලිසියෙන් අහනවා මේ කුඹුක් ගහ කැපුවද? ඔව් සර් කැපුවා. අවුල්ද? ඒ කුඹුක් කපන්න හොඳ නැහැ කියලා දන්නේ නැද්ද? නෑ සර් දන්නේ නැහැ. කමන්නේ නැහැ නෝ ගෙදර ඉන්න. එහෙම කියනවද? නෑ. ළමයි මතක තියාගන්න නීතිය කඩ කරලා දන්නේ කියන්න බෑ. හරි. නීතිය කඩ කරලා දන්නේ කියන්න බෑ. ඕනේ නීතියේ තියෙන පළවෙනි ලක්ෂණය තමයි මොකද්ද? නීතිය දත යුතු යයි නීතිය දත යුතු යයි පූර්ව නිගමනයක් තිබීම. පූර්ව නිගමනයක් තිබීම. ඒ කියන්නේ මොකද්ද? නීතිය දන්නේ කියන්න බෑ හොඳේ. පැහැදිලිද? නීතිය දන්නේ කියන්න බෑ. නීතිය දැනගෙන ඉන්න ඕනේ. හරි. නීතිය දැනගෙන ඉන්න. නීති දන්නේ කියන්න බෑ කාටවත් නීති කඩලා ඉවර වෙලා. හරි. දැන් මම යනවා හෙල්මට් එක නැතුව යනවා. හරි. ටවුන් එක යනවා. යනවා පොලිසිය අතලා. ඒයි හෙල්මට් නැද්ද? ඔව් සර් නෑ අයියි මොකෝ. හෙල්මට් දාන්න ඕන. අයියෝ ඔය දන්නේ නැද්ද මේක දාන්න ඕන කියලා? නෑ සර් මම දන්නේ නෑනේ. ආයෙ නැගිට යන්නේ කියයිද? නෑ ලස්සනට දරකොලයක් දෙනවා. නමදරියන් උතා නීතිය කඩ කරලා දන්නේ කියන්න බෑ හොඳේ. නීතිය දත යුතුයයි පූර්ව නිගමනයක් තියෙනවා. හරි. ඒක එක. දෙවෙනි එක. නීතිය සරල සහ නිරවුල් භාෂාවෙන් ලිවිය යුතු වීම. ළමයි නීතිය කියන එක සරල සහ නිරවුල් භාෂාවෙන් ලියලා තියෙනොත් ඕන. සරල භාෂාවකින් තියෙන නීතිය කියන එක. දැන් මේ විදිහනකෝ දැන් කවුරු හරි කෙනෙක් අපි කියමු රිද්මි. දැන් රිද්මි කියනවා සර් මම නීතිය දන්නේ නැහැ කියලා කියනවා. මම ඒකට මොකද කරන්නේ? එයාට ගෙනත් දෙනවා දණ්ඩ නීති සංග්‍රහය. ආණ්ඩු අවස්ථාව කියලා ගෙනත් දෙනවා. ඒතකොට ওই දණ්ඩ නීති සංග්‍රහයේමනේ තියෙන්නේ ওই නීතිය සම්බන්ධව. දැන් ඒ පොත් අපිට කියවනේනොත් මෙලෝදියක් තේරෙන්නේ නැහැ.
එතකොට අපිට නීතියට යටත් වෙන්න පුළුවන්ද? බෑ. ඒ නිසා පුතාලා නීතිය කියන එක සරල සහ නිරවුල් භාෂාවෙන් ලියලා තියෙන්න ඕන. සරල නිරවුල් භාෂාවෙන් ලියලා තියෙනවා. අපිට ඒක මේ කොහොමද කියලා කියව ගන්න පුළුවන් වෙන්න ඕන. හරි? එන එක ගුණාංගය. දැන් ගුණාංග දෙකක් දාන්න මොනවද? එකක් නීතිය දත යුතුයයි පූර්ව නිගමනයක් තිබීම. දෙක මොකද්ද? නීතිය සරල සහ නිරවුල් භාෂාවෙන් ලිවිය යුතු වීම. තව එකක් කියමු. ළමයි නීති කඩ කරා මොකද කරන්නේ අපිට? ඔය අනිවාර්යෙන් සොට් එකම එනවා. දඬුවම් ලැබෙනවා. ආයෙක ගුණාංගයන් නීතිය ඈ. නීති කඩ කළ විට දඬුවම් ලැබීම. නීති කඩ කරාම දඬුවම් ලැබෙනවා. හරිද? ළමයි ඇයි ඔය නීති හදලා තියෙන්නේ? දැන් ඔබට මේ වෙනේ දැන් ගෙදරින් නීති හදලා තියෙනවනේ ඔබට නේ ෆෝන් එක වැඩි පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. යනකොට කොහෙද යන්නේ කියලා අහනවා. සමහර වෙලාවට ගිහිල්ලා මල්ල චෙක් කරනවා. නේ? ඒ වගේ තියෙනවනේ සිදුවීම්. එතකොට ළමයි ඒ ඇයි එහෙම කරන්නේ? අම්මා තාත්තා අපිට ඒක තරහටද? නෑ අපේ යහපතට. එහෙනම් මතක තියාගන්න නීති හදලා තියෙන්නේ නීති හදලා තියෙන්නේ මොකටද පුතා? අපේ යහපතට තමයි නීති හදලා තියෙන්නේ. සමාජ යහපතට නීති පනවා තිබීම. හරි? එහෙනම් මොකටද නීති හදලා තියෙන්නේ? සමාජයේ යහපතට. අපේ යහපතට තමයි නීති හදලා තියෙන්නේ. සමාජයේ යහපතට තමයි නීති නිර්මාණය කරලා තියෙන්නේ. දැන් නීති ගුණාංග හතරක් දන්නවා. කියමු බලන්න. නීතිය දත යුතුයයි පූර්ව නිගමනයක් තිබීම, නීතිය සරල සහ නිරවුල් භාෂාවෙන් ලිවිය යුතු වීම, නීති කඩ කළ විට දඬුවම් ලැබීම, සමාජ යහපතට නීති පනවා තිබීම. right? එතකොට ඒවා නීතියේ තියෙන ගුණාංග හැටියට තමයි අපි සලකන්නේ. තව මොනවද නීතියේ තියෙන ගුණාංග? ළමයි නීතියේ තියෙන ගුණාංග සමාජ යහපතට තමයි මේක පනවලා තියෙන්නේ. ඒවා කඩ කළාම දැන් තව එකක් වැදගත් ඒවා හොඳම මතක් වුණා. දැන් ඔබ දන්නවද හිඟා කනවනේ කට්ටිය? බස් රථ හරියම හිඟා කනවනේ. ඔව්. හිඟා කෑම දඬුවම් ලැබිය හැකි වරදක්. ඒක කරනවද? ඒ කියන්නේ ඉතින් දැන් හිඟා කන එක දඬුවම් ලැබිය හැකි වරදක්. හැබැයි අවුල තියෙන්නේ ඒකේ මේ පොඩි දඩයක් තියෙන්නේ. මම හිතා රුපියල් 10ක් වගේ දඩයක් තියෙන්නේ. දැන් නන්දසේන රත්නපාල මහත්තයා ලියන කෘතියේ සඳහන් කරනවා සාමාන්‍ය හිඟන්නේගේ දවසේ ආදායම රුපියල් 5000ක් වගේ. දැන් හිඟාකම් දඩේ කීයද? රුපියල් 10යිනේ. යන ගමන් හිඟන්නේ පොලිසියට ගිහිල්ලා මෙන්න මගේ රුපියල් 10යි දඩේ කියලා යනවා. යවුලක් නෑනේ. 4990ක් ලාභයි. ලාභයි මොකක්ද කියන්නේ? ඒ කියන්නේ ඒ නීතිය රජකාලේ නීතියක්. ඒක තාම වෙනස් වෙලා නෑ. ඒ නීතිය වෙනස් වෙන්න ඕන. රේල් පාරේ පයින් ගියාම දඩේ පොඩි රුපියල් 20ක් හරි 40ක් හරි පොඩි දඩයක් ගන්න. ඒව වෙනස් වෙලා නෑ. එහෙනම් නීති කියන දේවල් වෙනස් වෙන්න ඕනද නැද්ද? පැහැදිලිව වෙනස් වෙන්න ඕන. හරි? පැහැදිලිව වෙනස් වෙන්න ඕන. කොහොමද මේ කියන්නේ? නීතිය කලින් කල වෙනස් විය යුතු වීම. ළමයි මේ අහන්නකෝ. දැන් මගේ අතින් සිද්ධ වෙනවා වරදක්. හරි? ගෑනු ළමෙක් දූෂණය වෙනවා. එහෙම වෙන්නේ නැහැ. වැරදිලවත් වෙන්නේ වයින්පා. උදාහරණයක් ගත්තේ. ළමයි මට දෙනවා අවුරුදු 10ක සිර දඬුවම. ඒ වගේම අපේ ඉංග්‍රීසි උගලන දිමුතු සර්ගෙන් අතින් උත් වෙනවා එකක්. එයාට දෙනවා අවුරුදු 5ක දඬුවම. එහෙම කරන්න පුළුවන්ද? බෑ. නීතිය සැමට සමාන වෙන්න ඕන. එයාට එකක් මට එකක් එහෙම බෑ. හැබැයි ලංකාවේ නම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඉතින්නේ. සමහර අයට නීතියේ සුවිශේෂීය කර්ණයන් තියෙනවා, සමහර අයට එහෙම නැහැ. හරි? එහෙම අවස්ථා නම් තියෙනවා. රයිට්. අපි ඒ වුණාට ක්ලේමුනේ කොහොමද? නීතිය සැමට සමානව බලපෑම. ළමයි මේ බලන්නකෝ. දැන් නීතිය අපට තර්ක කරලා කඩ කරන්න පුළුවන්ද? දැන් පාරේ යනකොට මගෙන් අහනවා ජයලත් කොහොමද මාක්ස් එක? මම නෙවෙයි මම මාක්ස් දාන්නේ. ළමයි මේ කියන්න පුළුවන්ද?
බෑ කෙලින්ම දඩපත්‍රයක් කරන් ඉදිරිය යන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රශ්න කිරීමකින් තොරව මේකට යටත් වෙන්න ඕන. ආයේ ප්‍රශ්න කර කර ඉන්න බෑ. ප්‍රශ්න කර කර ඉන්න පුළුවන්ද? නීතියත් එක්ක. මොන ප්‍රශ්නද කෙලින්ම කූඩුවට දැම්මා. හරි. එහෙනම් මොකද්ද? ප්‍රශ්න කිරීමකින් තොරව අවනත විය යුතුය. ප්‍රශ්න කිරීමකින් තොරව අවනත විය යුතුය. ප්‍රශ්න කිරීමකින් තොරව අවනත විය යුතුය. අවනත විය යුතුය. තවමනද? තව මේ වගේ ගොඩාක් ලියන්න පුළුවන් ඉතින්. හරි. නීතියේ ලක්ෂණ නැත්නම් නීතියේ ගුණාංග තව ඕන තරම් ලිවීමේ හැකියාව තියෙනවා. පැහැදිලිද? වැදගත් මේකක් ලියන්නේ. අපිට නීති පනවන්න පුළුවන්ද? බෑ. අපිට නීති පනවන්න පුළුවන් නම් මන් නීතියක් හදනවා සාමාන්‍ය පෙළේ ඉන්න සියලු ළමයිට පුරවැසි අධ්‍යාපනය අනිවාර්ය කරන්න ඕනේ කියලා. ඇයි අපෝ මේ මාර වැදගත් දේවල් තියෙන්නේ. පුරවැසියෙක් විසින් දත යුතු කරුණු තියෙන්නේ පුරවැසි අධ්‍යාපනයේ. දැන් අපිට නීති හදන්න පුළුවන්ද එනම්? බෑ අපිට නීති හදන්න බෑ. කවුද නීති හදන්නේ? රජය විසින් තමයි නීති හදන්නේ. එයාගෙන් බලයක් තියෙන නීති හදන්න? ඔව්. ඒ වගේ අපි කියනවා අධිකාරී බලය. එහෙනම් අපිට නෑ රජයේ තියෙන මොකද්ද? අධිකාරී බලය. රජය ඒ අධිකාරී බලය පදනම් කරගෙන තමයි නීති සම්පාදනය කරන්නේ. අපි ගන්නේ කොහොමද යන්නේ? රජය අධිකාරී බලය පදනම් කරගෙන නීති සම්පාදනය කිරීම. හරි. 6 7 8 නේ. හරි. ළමයි එතකොට ඔන්න ඔය වගේ තව ඕන තරම් හිතලා ලියන්න පුළුවන් ඈ. තව ඕන තරම් නීතියේ ගුණාංග ගත්තොත් එහෙම අතිවිශාල වූ ප්‍රමාණයක් තියෙනවා. හැබැයි අපිට අර උත්තරයකට ලියා ගන්න ඕන ප්‍රමාණයක් තියෙනවානේ. රයිට් ඒ නිසා මම මෙතනින් නවතිනවා. රයිට් බලන්න එක මොනවද? එක නීති කියන්නේ මොකක්ද කියලා මතකයිනේ? සංවිධිත සමාජ ක්‍රමයක් පාලනය කිරීම උදෙසා රජයේ අධිකාරී බලය පදනම් කොටගෙන පනවා ඇති රෙගුලාසි මාලාව නීති නම් වේ කියලා අපි කිව්වා. රයිට් ඊට පස්සේ නීතිය ගුණාංග එකක් නීතිය දත යුතුයේ පූර්ව නිගමනයක් තිබීම. ඒ කියන්නේ නීති කඩලා ඉවරලා කියන්න බෑ අනේ සර් මන් දන්නේ මාර වැඩේ ඒවා දාලා නෑ. නීතිය දැනගෙන ඉන්න ඕන. ඊළඟ එක නීතිය සර්වසා නිරවුල් භාෂාවෙන් ලිවිය යුතු වීම. අnder දෙවන වලින් ලියලා හරියන්නේ නීතිය අපට කියවන්න පුළුවන් සරල භාෂාවෙන් ලියලා තියෙන්න ඕන. රයිට් ඊළඟ එක නීති කඩ කළ විට දඬුවම් ලැබීම. පුතා නීති කඩ කරොත් දඬුවම් ලැබෙන්නේ නැද්ද? අනිවාර්යයෙන්ම සොට් එක හම්බ වෙනවා. හරි දඬුවම් හම්බ වෙනවා. ඊළඟ එක සමාජ යහපතට නීති පනවා තිබීම. ඔව් අපේ යහපතට තමයි නීති පනවලා තියෙන්නේ. නීති කඩ කළ නීතිය කලින් කල වෙනස් විය යුතු වීම. ළමයි නීතිය කියන එක නිතර නිතර වෙනස් වෙන්න ඕන. සමාජයත් එක්කම නීතිය කියන එක වෙනස් වෙන්න ඕන. ඊළඟ එක නීතිය සැමට සමානව බලපෑම. ඔව් එක කෙනෙකුට එක නීතියක් තව කෙනෙකුට තව නීතියක් එහෙම බෑ. නීතිය හැමෝට සමානව බලපාන්න ඕන. හරිද? රයිට්. ඊට පස්සේ ප්‍රශ්න කිරීමකින් තොරව අවනත විය යුතුය. ළමයි ප්‍රශ්න කරන්න පුළුවන්ද අපිට? බෑ අනිවාර්යයෙන්ම අපට ප්‍රශ්න කිරීමකින් තොරව අපි අවනත වෙන්න ඕන නීතියට. රයිට් ඊට පස්සේ රජයේ අධිකාරී බලය පදනම් කරගෙන නීති සම්පාදනය කිරීම. ඔව් අපිට බෑ නීති හදන්න. එහෙම වුණොත් එක එක්කෙනා එක එක නීති හදායිනේ. ඔයාලා හදාගෙන නීතියක් සාමාන්‍ය පෙළ අසමත් වූද උසස් පෙළට යාමට අවස්ථාව තිබිය යුතුය කියලා. හරි අර කාලේ රණින් ලැබුවේ නීතියක් ඒ වගේ එකක්. ඒ වගේ එකක් ඔයාලා දාන්නේ නේ. ඒ පාඩම් කරන්න කම්මැලිනේ. ඒ නිසා දැන් ළමයි එතකොට ඔන්න ඕවා තමයි නීතියේ ගුණාංග. පැහැදිලිද? නීතියේ ගුණාංග කියන්නේ ඔන්න ඕවා. රයිට්. එතකොට අපි මේ සූම් තාක්ෂණය හරහා උගන්වන්නේ මට පුතාලා කියන්න නීතිය පිළිබඳව ඔබට අවබෝධයක් ලැබුණාද? නීතිය පිළිබඳව ඔබට අවබෝධයක් ලැබුණාද කියලා කියන්න බලන්න පුතාලා. මයික් එක ඔන් කරලා පුතාලා කතා කරනවද? ඔබට නීතිය පිළිබඳව අවබෝධයක් ලැබුණාද කියලා? රිද්මී පුතා කියන්නකෝ ඔබට නීතිය ගැන දැනුමක් තියෙනවද? මොකද්ද මේ අවබෝධයක් ලැබුණාද?
මදුෂිකා ඔව් සර්. හා දෙව්මිනි ඔයාලට තේරුණාද? ඔව් දෙව්මිනි මැසේජ් කරනවා යෝ කියලා. තරුෂි කිව්වේ නෑනේ. තරුෂි තේරුණාද? තේරුණා සර්. රයිට්. අපේ ක්‍රමයක තමයි ඒක හන්නේ. ඒ කියන්නේ මේ පාඩම නොතේරුනොත් ළමයාට 10 පාරක් හරි කියලා දීලා පාඩම අවබෝධ කර දීලා තමයි අපි ඊළඟ පියවරට යන්නේ. රයිට්. එතකොට පුරවැසි අධ්‍යාපනය කියන්නේ පුතා ලේසි විෂයක්, කාලෝචිත විෂයක්, වැදගත් විෂයක්. ඒක අපි අවබෝධයෙන් ඉන්නට ඕන. රයිට්. හරි. එතකොට මම ඕකට අදාළ උත්තරයක් දෙන්නම්. ඔබ වේගයෙන් ලියාගෙන යන්න ඈ. ඒකට අදාළ උත්තරය අපි ලියාගමු. නීතිය යනු කුමක්දැයි ලෝකය පිළිගත් නීතිය යනු කුමක්දැයි ලෝකය පිළිගත් ඒකමතික අදහසක් ඒකමතික අදහසක් ඇත්තේ නැත. ඒකමතික අදහසක් ඇත්තේ නැත. ඒකමතික අදහසක් ඇත්තේ නැත. විවිධ පුද්ගලයින් නීතිය යන්න විවිධ ස්වරූපයෙන් අර්ථකථනය කර ඇත. සරලව අර්ථකථනය කරන්නේ නම් උද්ෘත තුල ලියන ලස්සනයි. සංවිධිත සමාජ ක්‍රමයක් පාලනය කිරීම උදෙසා සංවිධිත සමාජ ක්‍රමයක් පාලනය කිරීම උදෙසා රජයේ අධිකාරී බලය පදනම් කොටගෙන මම මුලින්දලා කියනවා සංවිධිත සමාජ ක්‍රමයක් පාලනය කිරීම උදෙසා රජයේ අධිකාරී බලය පදනම් කොටගෙන පනවා ඇති රෙගුලාසි මාලාව නීති නම් වේ. පනවා ඇති රෙගුලාසි මාලාව නීති නම් වේ. ලෙස දැක්විය හැකිය.
උද්දෘත වහලා ලෙස දැක්විය හැකිය. ඒකට ලියන්න. ඒකටම මෙසේ වන නීතියේ ගුණාංග රාශියක් පවතින බව පෙනේ. ගුණාංග රාශිය පවතින බව පෙනේ. රයිට්. අලුත් ඡේදය ලියන්න. මෙසේ වන නීතිය කවුරුන් කෙසේ අර්ථකථනය කළත් එහි තුල පවතින ගුණාංග රැසක් තිබේ. ඒ අතර පාඩ ලියන්න. එක නීතිය දත යුතු යයි పూర్ව නිගමනයක් තිබීම. තුන නීතිය සරල සහ නිරවුල් භාෂාවෙන් ලිවිය යුතු වීම. නීතිය සරල සහ නිරවුල් භාෂාවෙන් ලිවිය යුතු වීම. තුන නීති කඩ කළ විට දඬුවම් ලැබීම. 4 සමාජ යහපතට නීති පනවා තිබීම. පහ නීතිය කලින් කල වෙනස් විය යුතු වීම. ගැනමයි කලින් කල වෙනස් විය යුතු වීම. නීතිය කලින් කල
වෙනස් විය යුතු වීම. හය නීතිය සැමට සමානව බලපෑම. නීතිය සැමට සමානව බලපෑම. හත ප්‍රශ්න කිරීමකින් තොරව අවනත විය යුතු වීම. ප්‍රශ්න කිරීමකින් තොරව අවනත විය යුතු වීම. අට රජය අධිකාරී බලය පදනම් කොටගෙන රජය අධිකාරී බලය පදනම් කොටගෙන රජය අධිකාරී බලය පදනම් කොටගෙන නීති පනවා තිබීම. නීති පනවා තිබීම. නීති පනවා තිබීම. ලියන්න කොන්ට ක්ලියර් ඉවරයි. ආදිය වේ. ආදිය වේ. ආදිය වේ. ආදිය වේ. අලුත් චරිතය ලියන්න. ඕනෑම පුද්ගලයෙකු නීතිය දත යුතුයයි පූර්ව නිගමනයක් තිබේ. එනම් කිසිවෙකුටත් නීති කඩ කළ පසු එය නොදන්නා බව ප්‍රකාශ කළ නොහැකිය. එනම් නීතිය දත යුතුයයි පූර්ව නිගමනයක් තිබේ. right අලුත් චරිතය ලියන්න. අලුත් චරිතයෙන් නීතිය සරල සහ නිරවුල් භාෂාවෙන් රචනා කර තිබිය යුතුය.
රචනා කර තිබිය යුතුය. නීති සම්පාදනය කරන්නේ වෙගෙලියමු නීති සම්පාදනය කරන්නේ පුද්ගල යහපතට නම් නීති සම්පාදනය කරන්නේ පුද්ගල යහපතට නම් එම නීති පුද්ගලයාට කියවා ගත හැකි ආකාරයට සරල සහ නිරවුල් භාෂාවෙන් රචනා කළ යුතුය. right අලුච්ඡේදයකින් යන නීති කඩ කළ විට දඬුවම් ලැබීමද නීතියේ තවත් ගුණාංගයකි. ඒ නීති කඩ කළ විට ඊට අදාළ දඬුවමක්ද දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් කර ඇත. right අලුච්ඡේදයෙන් සමාජ යහපත උදෙසා නීති සම්පාදනය කර තිබීමද අතිශයින්ම වැදගත් වේ. මිනිසුන් යනු නිරන්තරයෙන් වැරදි සිදු කරන පුද්ගලයින්ය. එම නිසා ඔවුන් පාලනය සඳහා වේගවත් ළමයි.
අනිවාර්යයෙන්ම නිවසා අනිවාර්යෙන්ම නීති සම්පාදනය කර තිබිය යුතුය. නීති සම්පාදනය කර තිබිය යුතුය. right අලුත් ඡේදයකින් සමාජය කලින් කල වෙනස් වන බැවින් සමාජය කලින් කල වෙනස් වන බැවින් එකී සමාජයට අනුරූපව එකී සමාජයට අනුරූපව නීතියද වෙනස් විය යුතුය. නීතියද වෙනස් විය යුතුය. එයද නීතියේ වැදගත් ගුණාංගයකි. එයද නීතියේ වැදගත් ගුණාංගයකි. පරිච්ඡේදයකින් නීතිය තුල දැකිය හැකි නීතිය තුල දැකිය හැකි තවත් ගුණාංගයක් වන්නේ නීතිය තුල දැකිය හැකි තවත් ගුණාංගයක් වන්නේ එය සැමට සමානව සැමට නෙවෙයි එය සැමට සමානව බලපෑමයි. එය සැමට සමානව බලපෑමයි. එනම් නීතිය පුද්ගලයාගෙන් පුද්ගලයාට විශේෂීකරණය නොවිය යුතුය. පුද්ගලයාගෙන් පුද්ගලයාට විශේෂීකරණය නොවිය යුතුය. අලුත් ඡේදයකින් අනිවාර්යයෙන්ම මිනිසුන් අලුත් ඡේදයකින් අනිවාර්යයෙන්ම මිනිසුන් කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව නීතියට අනුගත විය යුතුය. නීතියට අනුගත යුතුය. නීතියට අනුගත විය යුතුය. එයට හේතුව වන්නේ වේගවත් ළමයි එයට හේතුව වන්නේ නීතිය එයට හේතු වන්නේ නීතිය රජය විසින් අධිකාරී බලය පදනම් කොටගෙන
රජය විසින් අධිකාරී බලය පදනම් කොටගෙන පනවා තිබීමයි. පනවා තිබීමයි. right අලුතෙන් ලියමු. ඉහත කරුණු වලින් පැහැදිලි වන්නේ ඉහත කරුණු වලින් පැහැදිලි වන්නේ නීතිය යනු පුද්ගලයාට අතිශයින්ම වැදගත් සංකල්පයක් බවයි. අතිශයින්ම වැදගත් සංකල්පයක් බවයි. ඒ අනුව නීතියේ පවතින ගුණාංග රාශියක්ද පවතින බව දැකිය හැකිය. මගේ නම ජයනි හසේන්ද්‍රා. මම 2020 A-level exam එක කරේ. මගේ දිස්ත්‍රික් රැංක කාට මගේ විභාග අංකය 37 41 704. මම කරපු විෂයන් BC political සිංහල. political වලට මම පන්තියේ ජයලත් සර්ගේ ගොඩක් හොඳට උගන්වනවා. ගොඩක් පේපර්ස් කරා. අන්තිම මාස වලකොට හැමදාම වගේ පේපර් එකක් කරා. රිවිෂන් එකේ වුණත් අපිට කියලා දුන්නා එක්සෑම් එකේ පේපර් වලින් ප්‍රශ්න වලට කොහොමද ලියන්න ඕනේ කියලා. සර්ගේ කැපවීම නිසා තමයි මම අද මේ වගේ රිසල්ට් එකක් ගත්තේ. ගොඩක් සතුටුයි.